අරින මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත්පෙන් පොදයි පිරිවියන ආයු බොහෝ වේවා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ උදෑසන ඔබේ දවසේ සැලසුම මොකක් වෙන්න පුළුවන්ද? සමහර විට ඔබ කාර්යබහුලව කාර්යාලයට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගෙදර ඉඳලා අපිව බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. දවස සැලසුම් කරන්න පටන් ගත්තා වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් සමහර වෙලාවට ඔබ එළියට යනකොට කවුරු හරි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබේ හැඳුනුම්පත. ඔබ මොකද කරන්නේ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් හැඳුනුම්පත තියෙනවද පර්ස් එකේ දැන් බලන්න ඔබ. ජීවිතේ අපි උපදිනකොට උපැන්න සහතිකේ මැරෙනකොට මරණ සහතිකේ අපි ඒ සහතිකේ දකින්නේ නැහැ. හැබැයි ජීවිතේ හැමතැනදීම අපිට වැඩිහිටියෙක් වුණාම අවුරුදු 18ක් වුණාම හැඳුනුම්පත ඕන වෙනවා. අපි කතා කරන්න ලෑස්ති මේ වගේ පුළුල් මාතෘකාවක් බොහොම කෙටි කාලයකින් මේ බ්‍රහස්පතින්දා පිනිවියන. ඔන්න මම අර කියපු විදිහට අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත. මේක සහතිකයක් නෙවෙයි. මේක ගැන විවිධ කතා තියෙනවා. ඒ කියන්නේ හැඳුනුම්පත අනිවාර්යයි. ඡන්දෙට අනිවාර්යයි. ඔහොම කතා ගොඩක් තියෙනවා. හැබැයි අපි අද දවසේ හැඳුනුම්පත ගැන බොහොම හොඳ දැනුවත් කිරීමක් ඔබට කරන්න ලෑස්ති වෙන නිසා මේක හරි වැදගත්. ඔබ උයන එක පොඩ්ඩක් පරක්කු කරලා අහගෙන ඉන්න ඔබේ පවුලේ දුවට පුතාට සැමියාට වැඩිහිටියට මේ හැමෝටම මේක වැදගත් වෙන්න පුළුවන් නිසා. අපි අද දවසේ මේ කතා බහට එකතු කරගත්තේ මේකේ නිසි බලධාරියා. ඒ තමයි පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මැතිතුමන්. අයිබෝන් අධ්‍යක්ෂකතුමා. දැන් ඔබතුමා තමයි මේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්. ඒ කියන්නේ නිසි බලධාරියා. මම මුලින්ම සාම්ප්‍රදායික ප්‍රශ්න වලින් එහාට ගිහිල්ලා කොමසාරිස්තුමා මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඉස්සරහට දැන් මේ මැයි මාසේ වෙසක් මාසේ අවසන් සතියේ අපොස සාමාන්‍ය පෙළ විභාගය එනවා. හැමෝම අපොස සාමාන්‍ය පෙළ විභාගයට අපිට කියනවා ලියාපදිංචි එහෙම නැත්නම් පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන්න ඕන විභාග ප්‍රවේශ පත්‍රයත් එක්ක කියලා. මේක දැන් කෙනෙක් ගාව නැත්තම් මේ ප්‍රවේශ පත්‍රය මොකක්ද කරන්න තියෙන්නේ? ඉක්මනින් ඉල්ලුම් කරන්න පුළුවන්ද නැත්නම් ඒක ගන්න වැඩපිළිවෙලක් ඔබතුමාලා හදලා තියෙනවද? බොහොම ස්තුතියි රනිල් ඔබ මේ ආරම්භයේම මේ ප්‍රශ්නේ යොමු කිරීම සම්බන්ධ එකක් නිවැරදි කරන්න ඕන. ඇත්තටම දැන් විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින්ට මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැඳුනුම්පත අනිවාර්යයි. අනිවාර්යයි. ඒක නිසා හැඳුනුම්පත එහෙම එකක් නැහැ. මේ නිසාම ඇත්තටම මේ වැඩපිළිවෙල අපි දෙපාර්තමේන්තුව තුල වර්ෂයකට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අතර අපි සුවිශේෂී වැදගත්කමක් දෙනවා. මේ සෑම වර්ෂයකම මේ ඒ කියන්නේ මේ වයස් සීමාව පසු කරන සියලුම දරුවන්ට ඔවුන් අපහසුතාවය විශේෂ විභාගයට පෙනී සිටින අවස්ථාවේදී ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට කඩිනමින්ම නැත්නම් කල් වේලා ඇතිව ජාතික හැඳුනුම්පත නිකුත් කරන්න. ඉතින් මේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ඇත්තටම ආරම්භක වයස විවිධ අවස්ථාවලදී විවිධ මට්ටමේ තිබුණා. මුලින්ම අපි වයස 18යි කියලා තමයි අපි සීමා කරලා තිබුණේ. නමුත් ඊට පස්සේ අපි ඒක අවුරුදු 16 කරා. නමුත් දැන් අපි මොකද අවුරුදු 16 පිරෙන්නේ ඔය කියන අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලියන වර්ෂය වෙනකොට. ඒකට ඒ වර්ෂයේදී ජාතික හැඳුනුම්පත ලබා ගැනීම තුළ මේ ළමයින්ට අනවශ්‍ය පීඩනයක් එන නිසා අපි මේක දැන් ඒක නීතිගත කරලා තියෙනවා අවුරුදු 15 සම්පූර්ණ අයට ජාතික හැඳුනුම්පත ලබා ගන්න පුළුවන් කියලා. ඒක නිසා විශේෂයෙන්ම අපි සියලු පහසුකම් සපයා තියෙන නිසා අපි දෙපාර්තමේන්තුව හැටියට සූදානම් වෙලා තියෙනවා ඒ කල් වේලා ඇතිව ජාතික හැඳුනුම්පත ලබා දෙන්න. ඉතින් මේක විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ සංඛ්‍යා ලේඛන අනුව සෑම වර්ෂයකම අලුතෙන් මේ වයස සම්පූර්ණ කරනවා සාමාන්‍යයෙන් රටේ 3,25,000ක් 3,50,000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් දෙපාර්තමේන්තුවක් හැටියට ගත්තොත් අපිට ලොකු අභියෝගයක් මේක. ඉතින් ඒක නිසා අපි සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ ඒ කියන්නේ ඊට කලින් වර්ෂයේ දෙසැම්බර් මාසයේ හෝ ජනවාරි මාසයේ මේ සඳහා අවශ්‍ය උපදේශමාලා සියලුම ඒ අවශ්‍ය උපදේශ කොයි ආකාරයකද මේක ඉදිරිම් කරන්න ඕනේ කියන එක සකස් කරලා ජනවාරි මාසෙම අපි ඒ අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග පැවැත්වෙන පන්ති පැවැත්වෙන විද්‍යාලවල විදුහල්පතිවරුන්ට ඒ වගේම පරිවෙනාධිපතිවරුන්ට අපි ඒ අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් යොමු කරනවා. ඒ අනුව අපි ඉල්ලා සිටිනවා මාර්තු මාසේ 31කට කලින්
මේ ජාතික හැඳුනුම සඳහා ඉල්ලුම් පත්‍රය දෙපාර්තමේන්තුවට හෝ දෙපාර්තමේන්තුව යටතේ පිටවල තියෙන පළාත් කාර්යාලය සඳහා බාර දෙන්න කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේක ආරම්භ වෙන්නේ මේ ජාතික හැඳුනුම් පත්‍ර නිකුත් කිරීම. හරි කොමසාරිස් ජෙනරාල්තුමා දැන් ඕනම පුද්ගලයෙක් හැඳුනුම් පතක් ලබා ගන්න ඩොකියුමන්ට් එහෙම නැත්නම් අපි කියනවා ලිපි ගොනුවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට මොනවද ඇතුළත් වෙන්න ඕනේ? දැන් හුඟක් අය දැනුවත් නැහැ. ග්‍රාම සේවක මහත්තයා ගාවට ගියාම කියනවා ග්‍රාම නිලධාරීතුමා මේක ඕනේ කියලා. එතුමා කියන දෙයට අමතරව සමහර අය හිතන් ඉන්නවා වෙනම ටිකක්. ඡායාරූප තිබ්බහම ඇති ග්‍රාම සේවක මගින් අපිට හැඳුනුම් පත ලබා ගන්න පුළුවන්. කෙලින් මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. එක් දින සේවාවෙන් ලබා ගන්න පුළුවන්. මෙහෙම දේවල් ටිකක් තියෙනවා. කොහොමද කරන්නේ? ඔව් මෙහෙමයි. මේක විශේෂම දේ තමයි අපි දැන් ජාතික හැඳුනුම් පතට අපේ දෙපාර්තමේන්තුව ජාතික මට්ටමේ දැන් මම ඒ වගකීම දරුවට මගේ කාර්ය මණ්ඩලයේ වගකීම දරුවට අපිට මේ රටේ ඉන්න හැම පුද්ගලයාගේ පිළිබඳ දත්තත් පිළිබඳ අපිට සහතික වීමේ හැකියාව නැහැ. ඒක නිසා අපේ නීති රීතිවලම තියෙනවා ඒ සඳහා ඒ පහසුකම ඇති කර ගැනීම සඳහා සහතික කිරීමේ නිලධාරීන් හැටියට යම් නිලධාරී කොට්ටාසයක් පත් කරන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ඒක කොමසාරිස් ජනරල්වරයාට තියෙන බලයක්. එතකොට සාමාන්‍ය පුද්ගලයන් සඳහා අපි ඔබ කිව්වා වගේ ග්‍රාම නිලධාරීන් තමයි මේ ග්‍රාම නිලධාරීතුමන්ලා තුමියන්ලා තමයි මේ සහතික කිරීමේ නිලධාරීන් හැටියට අපි පත් කරලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය පුද්ගලයෙක් යනවා නම් ජාතික හැඳුනුම් පතක් ගන්න ඔබ ඔය කිව්ව ලියකියවිලිත් අරගෙන ඉල්ලුම් පත්‍රය සහ ඒ පුරවා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී තමයි යොමු වෙන්න ඕනේ. හැබැයි එහෙම නෙමෙයි අපි කලින් මේ විශේෂ මාතෘකාවට අදාළව කතා කරොත් අපේ පාසල් දරුවන් අපි ග්‍රාම නිලධාරීන් ළඟට යන්න ඕනේ. මේ විභාග නැත්නම් ඒ පන්ති පැවැත්වෙන විද්‍යාලවල විදුහල්පතිවරුන් පරිවෙනාධිපතිවරුන් අපි සහතික කිරීමේ නිලධාරීන් හැටියට පත් කරලා තියෙනවා. ඒක නිසා ඔවුන් ග්‍රාම නිලධාරීන් ළඟට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට පුළුවන් Taman ගෙනම ලබන විද්‍යාලයේ විදුහල්පති නැත්නම් පරිවේදනාධිපති මාර්ගයෙන්ම ජාතික හැඳුනුම් පත සඳහා ඉල්ලුම් කරන්න. එතකොට මේක තමයි අපි අර කිව්වේ මම කලින් කිව්වේ උපදේශ අපි ජනවාරි මාසෙම යවනවා. අපි ඉල්ලා සිටිනවා මාර්තු මාසයේ 31කට කලින් අපිට දෙන්න කියලා. ඔබ කිව්වා මේක සඳහා මොනවද ඉදිරිපත් කර යුතු ලේඛන. විශේෂයෙන්ම ජාතික හැඳුනුම් පත සඳහා අතටම ජාතික හැඳුනුම් පත ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ වයස මම කලින් කිව්වා වගේ අවුරුදු 15 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකික පුරවැසියෙක්. එතකොට මේක සනාථ කිරීම සඳහා තමයි අපිට ලියවිලි ඕනේ. එතකොට ඒක තියෙනවා නම් අපිට ඕන කෙනෙකුට ජාතික හැඳුනුම් පත දෙන්න පුළුවන්. ඒක සාධිත කරන ප්‍රධාන ලියවිල්ල තමයි උපන්න සහතික. උපන්න සහතික. නිවැරදිව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුවෙන් නිවැරදිව ගත්ත උපන්න සහතිකය. මේ මම ඔකට තව ටිකක් එකතු කරන්නම්. දැන් ඉස්සර නම් අපි මේ ඡායාරූප ගන්න ඕනම ඡායාරූප ශාලාවකින් ගන්න පුළුවන්. ඊට පස්සේ පැත්තට වම් කන පේන්න කියනවා. එහෙම තියෙනවනේ. මේකේ මොකද්ද නිවැරදි ක්‍රමය කොමසාරිස් ජෙනරාල්? ඔව් දැන් මුලදී අපි අතනම ඔබ කිව්වා වගේ අර මේ අපි මේ ත්‍රුඩ පිටපත් අපි ඒවා තමයි ඉල්ලුම් පත්‍රයට ඇමුණුවේ. ඒකත් පොඩි ඡායාරූපයක් ඔබට මතක ඇති. සමහරට ඔබ නෙමෙයි ඔබගේ කාලේ නෙමෙයි ඊට කලින් කාලවල වල. නමුත් අපි සම්පූර්ණම දැන් දෙපාර්තමේන්තුවත් ඇත්තටම මේ අපි දැන් මේ නැත්තම් අපේ රීජන් එක මේ සියල්ල දැන් අපි ඔක්කොම නවීන තාක්ෂණය භාවිතා කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඒකෙන් බැහැර වෙන්න බෑ. අපිත් ඇත්තටම මීට අවුරුදු කිහිපයකට කලින් මේ තාක්ෂණය ඩිජිටල් කරණය මේවා මේ ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම සඳහා භාවිතා කරා. ඒකට විශේෂ හේතු තියෙනවා. මම ඒවා වැඩි කියන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම පුද්ගලයේ ජාතික අනන්‍යතාවය අපි තහවුරු කරනවා කියන්නේ ඒක වඩාත් නිවැරදි ලෙස අපි තහවුරු කරන්න ඕන. ඒක තව කෙනෙකුට වැරදි ආකාරයට භාවිතා කරන්න ඉඩ දෙන්න නැත්නම් ඒ ඉඩ අවස්ථා සපයන්න අපිට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි දැන් ඔබ කිව්වා වගේ ඡායාරූපකරණය සඳහා අපි මේ තාක්ෂණය භාවිතා කරලා තියෙනවා. අපි මේ සඳහා විශේෂයෙන්ම හඳුන්වා දෙන්නු මූර්ධිකාංගයක්. අපි මේ දිවයින පුරා දැනට 2500කට වැඩි ඡායාරූප ශාලාවලට අපි ලබා දීලා තියෙනවා. ඒ මූර්ධිකාංගය සකස් කරලා තියෙන්නේ මේ නැත්නම් මේ වගේ අනන්‍යතා පත්‍ර සඳහා ඡායාරූප ගන්න ජාත්‍යන්තර සංවිධානයක් තියෙනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියලා. ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඕගනයිසේෂන් කියලා කියනවා. අපි කියනවා ICAO ස්ටෑන්ඩඩ්. අන්න ඒ ආකාරයෙන් සකස් කරපු මෘදුකාංගයක් අපි හඳුන්වලා දීලා මේ ඡායාරූප ශාලාවලට. ඒ අයට ලියාපදිංචි කරලා ඔවුන්ගේ සුදුසුකම් බලලා ඔවුන්ගේ ස්ටුඩියෝ තත්ත්වයන් පිළිබඳ බලලා හඳුනලා. එතකොට ඔබ යා යුත්තේ මෙන්න මේ ලියාපදිංචි කරපු අනුමත කරපු ඒ ඡායාරූපකාරයකට ඔබ ඒ ඡායාරූපයකට පෙනී සිටපු ගාම එක වෙන දේ තමයි ඒ ඡායාරූපය මාර්ගගත ක්‍රමයක් ඔස්සේ අපේ දෙපාර්තමේන්තුවේ දත්තපද්ධතියට එනවා. වෙනදා වගේ අර මේ කඩදාසි වල මුද්‍රණය කරපු ඡායාරූප අපට ලබා දෙන්නේ.
ඒ ඔබගේ ඡායාරූපේ මුද්‍රණය කරපු කඩදාසියක් ඒ කියන්නේ කොලයක් තමයි දෙන්නේ ඔබ අතට. ඔබ අර සහතික කිරීමේ නිලධාරියා ළඟට යද්දි ඒක තමයි ඇත්තටම අරගෙන යන්න ඕනේ. හරි අපි තවදුරටත් මේ ගැන කතා කරමු. අපි කතා කරන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පියානි ගුණතිලක මහත්තයත් එක්ක. අපි මේ විරාමයෙන් පස්සේ නැවත කතා කරමු මොකද්ද මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ මේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යභාරය කියලා විරාමකින් පස්සේ. අපේ බ්‍රහස්පතින්දා පිනිවියනෙන් කතා කරමින් ඉන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහත්තයත් එක්ක. දැන් ඉස්සර අපිට මතකයි මේ O level කරන්න යද්දී ඩෙන්ටිය ගන්නකොට නිකන් අපි වැඩිහිටියෙක් කියන හැඟීමක් එනවා. ඔබට සමහරට ඒ හැඟීම ඇවිල්ලා අපිට ඩෙන්ටියක් තියෙනවා. කොමසාරිස් ජෙනරාල්තුමනි දැන් මේ හැඳුනුම්පත කියන එක ජාතික වශයෙන් හරි වැදගත් ලියවිල්ලක් ඩොකියුමන්ට් එකක් අපි එහෙම කියන්නේ. මේ ජාතික වශයෙන් වැදගත් ඩොකියුමන්ට් එක කොහොමද ජාතික වශයෙන් වැදගත් වෙන්නේ? මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ මොන අවස්ථාවලද මේක වැදගත් වෙන්නේ සහ මේක අවභාවිතා වෙන්නේ කොහොමද කියලා අපි කැමතියි දැනගන්න. අත වශයෙන්ම රනිල් ඔබ කිව්වා වගේ මේක ජාතික වැදගත්කමක් තියෙනවා වගේම ඒක නීතිමය අවශ්‍යතාවයක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිටවල තියෙන 1968 අංක 32 කියන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ. එතකොට ඒ පනත යටතේ 68 පනත ස්ථාපිත කරලා 71 අපි දෙපාර්තමේන්තුව පිහිටුවා. 1972 තමයි අපි පළවෙනි ජාතික හැඳුනුම්පත නිකුත් කරේ. එවකට අපේ රටේ කීර්තිමත් රාජනායකවකු කරු අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිණියට පළවෙනි ජාතික හැඳුනුම්පත නිකුත් කරා. එතකොට මේක නීතිමය අවශ්‍යතාවයක්. අර මම කලින් කිව්වා වගේ දැන් නීතිය අනුව ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් ඔබ වයස අවුරුදු 15ට එළඹුණාම ඒ 15ට එළඹිලා වසරක් ඉක්ුත් යන ඉස්සෙල්ලා ඔබ ජාතික හැඳුනුම්පත ලබා ගත යුතුයි. එසේ නොකරනවා නම් ඔබ වැරද්දක් කරන්නේ. ඒක නීතිමය වැරද්දක්. එතකොට අපි ඊට පස්සේ ඇත්තටම ජාතික හැඳුනුම්පත ලබා ගන්නවා නම් අපේ නීතිමය ක්‍රියාවලියකට ඔබ යටත් වෙන්න ඕන. ඔබ ප්‍රකාශයක් කරන්න ඕන. ඇයි ඒක නොගත්තේ කියලා දඩයකට යටත් වෙන්න ඕන. ඒක අපි දැනට කරන නීතිමය තත්ත්වය. ඉතින් ඒක නිසා මේක ජාතික වැදගත්කම වගේම ඒක නීතිමය අවශ්‍යතාවයක්. එතකොට ඊට අමතරව ඔබ ඇහුවා මොන වගේ අවස්ථාවලදී මේක භාවිතා කරන්න. ඉතින් අද ගත්තොත් නම් මං හිතන්නේ රනිල් ඔබට මේ කිසිම දෙයක් අද කරගන්න බෑ. මොකද ඔබ කිව්වා වගේ ඉතින් ඔබගේ දෙමව්පියන්ට ඔබ උපදින අවස්ථාවේදී ඔබගේ ලියාපදිංචි කරන්න අවශ්‍ය නම් ඒ දෙමව්පියන්ගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය නැහැ. ඔබ විවාහ වෙන අවස්ථාවේදී ඕන. ඔබ සියලුම ආර්ථික ක්‍රියාවලියකදී බැංකු කටයුතු වෙන්න පුළුවන්. ඔබ ණයක් ඉල්ලනවා නම් ඒ සියලුම කටයුතු වලදී ඔබට ජාතික හැඳුනුම්පත ඕන. ඊළඟට ඊට පැත්තෙන් ගත්තොත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් ඕනම අවස්ථාවකදී ඔබ ඉල්ලා සිටි විට ඔබගේ ජාතික හැඳුනුම්පත දෙන්න පුළුවන්. අපි කතාවට කියනවා ඇත්තටම හිරේට යන්න පුළුවන්. හිරේ එන්න බෑ ජාතික හැඳුනුම්පත නැතුව. ඒක නිසා ඇතම් අවස්ථාවල අපි හිරගෙදර බන්ධනාගාර අධිකාරීත් අපි සහතික කිරීමේ නිලධාරීන් හැටියට පත් කරනවා. මොකද සමහර යන අයට ජාතික හැඳුනුම්පත් නැහැ. එළියට එන්න විදිහක් නැතුව ඉන්න. අපි ජාතික හැඳුනුම්පත දීලා තමයි මේ නිදහස් කරන්නේ. ඒක නිසා ජාතික හැඳුනුම්පතේ අවශ්‍යතාවය මම හිතන්නේ විශේෂයෙන් මම නැවත නැවත පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒක විශේෂයෙන්ම අද මේ ඔබගේ ජීවිතයේ ඕනම කාර්යයක් සඳහා ජාතික හැඳුනුම්පත ඕනම අවස්ථාවකදී අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. කොමසාරිස් ජෙනරාල්තුමා දැන් මේක අවභාවිතා වෙනවා කියන කතාව ගැන මම පොඩ්ඩක් අහන්න. දැන් ඉස්සර අපිට මතකයි මේක ටිකක් ඉස්සර මේ වීඩියෝ සෙන්ටර්ස් වලට හැඳුනුම්පත තියාගන්නවා. ඊට පස්සේ පොලිසිය අල්ලගත්තාම ගෙදරට එන්නේ මෙන්න වීඩියෝ සෙන්ටර් එකේ මේ හැඳුනුම්පත තියෙනවා කියලා ඉස්සර කතාව. ජාතික හැඳුනුම්පත අවභාවිතා කරන්න පුළුවන් දේ මොන වගේ අවස්ථාවලද? ඔව් ඇත්තටම ඔබ කිව්වා වගේ මම කිව්වේ මේක නීතිමය අවශ්‍යතාවයක්. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි අපි අර මං කිව්ව ආකාරයට 1972 තමයි අපි පළමු වරට මේක ජාතික හැඳුනුම්පත නිකුත් කරන්න පටන් ගත්තේ. එතකොට ඔබ අද කාලෙත් එක්කලා සංසන්දනය කරපුවම තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් අපි මෙච්චර දියුණු තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒක නිසා අපි ඉතාමත් ප්‍රාථමික මට්ටමේ තමයි මේක ආරම්භ කරේ. ඉතින් ඒක නිසා මේක දැන් ජාතික හැඳුනුම්පත කිව්වම ඔබගේ එකපාරටම වෙන්නේ මේ අලුත් එක නෙමෙයි පරණ එක අර කහ පාට කොලයක මුද්‍රණය කරලා ලැමිනේටඩ් කරපු sorry සාමාන්‍ය ඉස්සර භාවිතා කරපු දැන් තියෙන කාඩ් එක. ඉතින් මේකේ අර ඒ අඩු තාක්ෂණය නිසා ඕන කෙනෙකුට පුළුවන් වැරදි තොරතුරු දීලා මේක ගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඡායාරූපය වෙනස් ආකාරයට යොමු කරන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට වැරදි සිදු වෙලා මේක විවිධ අවභාවිතා කිරීම කරනවා. විශේෂයෙන්ම කියන්න දැන් අපි 2017 වර්ෂයේ අපි මේ සම්පූර්ණ මේකේ ෆෝමැට් එක වෙනස් කරලා අලුත් ඩිජිටල් කාඩ් පදක් හඳුන්වා දුන්නා. මේ වෙනකොට ඇත්තටම මගේ අස්සන සහිතවම මිලියන 5කට අධික මේ දැන් කාඩ් පද නිකුත් කරලා තියෙනවා. තාම අපිට එකක්වත් මේ වගේ
ඒක ෆෝජ් විදිහට නැත්නම් වැරදි විදිහට මුද්‍රණය කරලා අපිට කාඩ් පතක් හම්බ වෙලා නැති අලුත් තාක්ෂණය භාවිතා කිරීමත් එක්කලා ඒ සියලු කටයුතු බැහැර වෙනවා. ඔව් අපි කතා කරමින් ඉන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහත්තයත් එක්ක. දැන් විශේෂයෙන්ම අපි දකිනවා දැන් සමහර රාජ්‍ය ආයතනවල කඩා වැටීම් තියෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂම භාවයේ ප්‍රශ්න තියෙනවා. එතකොට කියනවා මේ ජනතාවගේ මැසිවිල්ල තමයි මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කාර්යක්ෂම නැහැ. උදේ ගිහිල්ලා දැන් වන් ඩේ සර්විස් එකට ගියාම පොලිමේ ඉන්න ඕනේ. අපි දන්නවා මොකක් හරි ආයතනික කැපැසිටිය බලපාන එක මෙහෙවන්නාගේ අනුව. දැන් ඔබතුමා තමයි ඔබතුමාගේ ආයතනයේ ප්‍රධානියා. ඔබ තමයි මේක මෙහෙවන්නේ. විශේෂයෙන් දැන් ඔබතුමාගේ කාර්ය මණ්ඩලය මොන වගේ පද්ධතියකට අනුගත කළාද තියෙන්නේ? කාර්යක්ෂම සේවාව සපයන්න. හරි වැදගත් ඒ කතාව. අත වශයෙන්ම ඔබ කිව්ව කාරණේ රනිල් මේක සාපේක්ෂයි. විශේෂයෙන්ම දැන් අපිට ඉන්න කාර්ය මණ්ඩලය අනුව ඒ වගේම අපේ ඉඩ පහසුකම් අනුව මේක විවිධයි. ඒක නිසා වාසනාවට අපිට ඇත්තටම දැන් හොඳ මට්ටමේ අපි ඉඩ පහසුකම් සහිත ස්ථානයක් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා අපේ අතම කාර්යක්ෂමතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වගේමයි අපේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය ගත්තොත් මේ සඳහා පූර්ණ නිපුණත්වයක් සහිත කාර්ය මණ්ඩලයක්. ඒක නිසා මම හිතන්නේ මගේ දක්ෂතාවයටත් වැඩිය අපි පරිපාලකව හැටියට ඇත්තටම මේක මෙහෙයවීම කරනවා. නමුත් ඒ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ දක්ෂතාවයේ අවශ්‍ය ඉඩ පහසුකම් අතරම ඉඩ පහසුකම් ගත්තොත් අපිට විතරක් නෙමෙයි එන පැමිණෙන ජනතාව වුණත් දැන් වෙනදාට සාපේක්ෂව ඔබ දන්නා සමහර ස්ථානවල දැන් කාර්යාලයට ගියාම මිනිස්සුන්ට මහ ජනතාවට වාඩි වෙන්න තැනක් නැහැ, වැසිකිලි කැසිකිලි පහසුකම් නැහැ, ආපන ශාලා පහසුකම් නැහැ. හැබැයි අපි විශේෂයෙන් මේ රජයට ස්තුතිවන්ත වෙන්න උනා අපිට මේම සුවිශේෂී ස්ථානයක්. දැන් බත්තර මුල්ලේ සූරුපායගොඩට යන ගොඩනැගිල්ලේ මහල් 5ක් අපි වෙනුවෙන් වෙන් කරලා දෙනවා. තාමත් ඒ හොඳ මට්ටමේ අපි ඒවා පවත්වාගෙන යනවා. ඒ සියලු පහසුකම් සහිතව මම හිතන්නේ අර දැන් සාමාන්‍යයෙන් මේ රජයේ කාර්යාලයකට වැඩ කරගන්න එනවා කිව්වහම අපේ මහජනතාවගේ ඇති වෙනවා යම්කිසි බයක්. ඒ වගේම ඒක මටත් කියන්න අපහසුයි. දවසම ඉවරයි වගේ. ඔව් දවසම ඉවරයි. ඒකට එක දවසක් නෙමෙයි. ඇත්තටම රටේ ජාතික හැඳුම් පොතක් ගන්න එහා කරවල ඉඳන් මෙහෙකට එනවා. එයාගේ එක දවසක් නෙමෙයි. දවස් දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉතින් ඒක නිසාම ඇත්තටම විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නත් උත්සාහ කරනවා. මෙන්න මේ වැඩේ පහසුවෙන් කරගෙන ඉක්මනට මේක ගන්න. ඇත්තටම මම වගකීමෙන් කියනවා අපේ මේ දෙපාර්තමේන්තුව තුළ ඒ අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම එකක් කියනවා ජාතික හැඳුම් පතක් නිකුත් කරනවා කියන්නේ මේ ශනිකව ඔබට ආපු ගාම ඇප්ලිකේෂන් එක දුන්නා මේ අනිත් පැත්තෙන් කාඩ් එක හදලා ගන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. මොකද අපි මේ ඔබ අර මං කිව්වා වගේ ග්‍රාම නිලධාරීන් තමයි මේ තොරතුරු සාහිතය කරන්නේ. ඒ තොරතුරු මත ඉඳලා තමයි අපි වගකීමක් අරගෙන කියන්නේ ඔබ ඒ ජාතික හැඳුම් පත පාවිච්චි කරන තාක්කල් අපි ඒ වගකීමට බැඳෙනවා. ඉතින් ඒ අනුව තමයි උසාවි වලට ගිහිල්ලා අපි මේ රටේ හැම දිනකම වගේ ඔබගේ ජාතික හැඳුම් පත පිළිබඳ ඒ සත්‍යතාවය පිළිබඳ අපි සාක්ෂි දෙනවා විවිධ උසාවිවල. ඉතින් ඒ වගේ ඒ බාරදූර කාර්ය කිරීම නිසා අපි මේ ඔබ ලබා දෙන ලේඛන ඉතාමත් පරිස්සමින් අපි ඒවා පරීක්ෂණයට භාජනය කරනවා. ඉතින් ඒක නිසා අපි දැන් ඔබ කිව්වා එක්දින සේවය කියලා. ඉතින් එක්දින සේවය සමහරලාට උදේ වාර දුන්න ඇප්ලිකේෂන් අපේ සාමාන්‍ය නෝම් එක තමයි අපි කියන්නේ පැය 4ක් ඇතුළත දෙනවා කියලා. හැබැයි සමහර ඒවා දැන් කොමසාරිස් ජනරාල් වලට හැටියට මගේ මේ සුඩට ෆයිල් එක එන අවස්ථා තියෙනවා. මොකද මීට කලින් ගද්දී අමාර වෙන තොරතුරු ඉදිරිපත් කළා නම් වැරදි ලේඛන ඉදිරිපත් කළා තියෙනවා නම් ඉතින් ඒ වගේ පරීක්ෂණයට භාජනය කරන්න ඕන නිසා සමස්තයක් හැටියට ගත්තොත් අතරම ඒ අනවශ්‍ය බියක් චකිතයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතාමත් හොඳ පහසුකම් මැද්දේ ජාතික හැඳුම් පත ලබා ගැනීමේ හැකියාව දැන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ තියෙනවා කියන එක වගකීම කියන්න පුළුවන්. වියානි ගුණතිලක මැතිතුමනි විශේෂයෙන්ම මේ ඔබතුමා කිව්ව බියක් චකිතයක් තියාගන්න එපා කියලා. හැබැයි දැන් අපි දන්නවා විභාගයට මුහුණ දෙන දරුවෙක් කොහොමත් විභාග මානසිකත්වයේදී බියක් චකිතයක් තියෙනවා. මම මේක නැවත වතාවක් අවධාරණය කරන්නේ අපේ දරුවෝ මේ කොමසාරිස් ජනරාල්තුමා දැන් විභාගේ ලං වෙලා සමහර වෙලාවට තාම හැඳුනුම්පත ලැබිලා නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔහුට ඒ ආතතිය කොහොමත් තියෙන වෙන්න පුළුවන්. අපි අවසාන වශයෙන් දැන් එක්දින සේවය හෝ කඩිනම් සේවය හෝ ඔබතුමාගේ විශේෂ අවධානය යටතේ කෙනෙක්ට ජාතික හැඳුනුම්පත තවමත් නැත්නම් මොකද අපි දන්නවා මේක අනිවාර්ය කරලා තියෙන. එතකොට නැත්නම් කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙල, ඒ කියන්නේ විදුහල්පතිතුමන් මගින් හෝ එහෙම නැත්නම් කෙලින්ම ආයතනයට පැමිණිලා හෝ මේ වැඩපිළිවෙල අපි අවසාන වශයෙන් පැහැදිලි කරමු. දරුවෙක්ට බයක් චකිතයක් නැතුව ඔන්න ඔබට දවස් ගානකට කලින් හරි හැඳුනුම්පත ලැබෙනවා. ඔබට තියෙන්නේ ඇවිල්ලා විභාගයට ලියන්න විතරයි පුතේ කියන ඒ කියන්නේ මේ වචනේ දෙන්න පුළුවන් නිසි බලධාරිය ඔබතුමා. අත වශයෙන්ම මේ රනිල් අපි ඒ වගකීම ඉතාමත් පැහැදිලිව අපි තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසාම ඒකට සුදුසු වැඩපිළිවෙලක් අපි සකස් කරලා
තියෙනවා. ඒක නිසාම තමයි මම කිව්වේ අර කලින් අපි ජනවාරි මාසේ මේ සියලු මේ අදාළ අයට උපදෙස් නිකුත් කරනවා. අපි ඉල්ලා සිටිනවා මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට මේ ඇප්ලිකේෂන් අපිට බාර දෙන්න කියලා. හැබැයි අවාසනාවකට එහෙම කරන්නේ අපේ රටේ තාමත් 130ක් වගේ ප්‍රමාණයක්. හිතන්නකෝ එතකොට අනිත් අය. ඉතින් ඒක නිසා අපි ඒ වගකීම ඔබට විතරක් බාර දීලා අපි නිකන් ඉන්නේ නැහැ ඊටු කාලේ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ අපේ ප්‍රාදේශීය කාර්යාල මගින් පළාත් කාර්යාල මගින් මේවා යම්කිසි සංගණනයක් කරලා කවුද ඒවල නැත්තේ කවුද එවන්න ඉන්නේ මොනවද ප්‍රශ්න තියෙන්නේ කියන එක අපි නිතර අපි විමර්ශනය කිරීමට ලක් කරනවා. ඒකට විවිධ කණ්ඩායම් නැත්නම් වෙනත්ම කණ්ඩායම් අපි දෙපාර්තමේන්තු වල ස්ථාපිත කරලා තියෙනවා. ඒ පෙළඹවීම නිසාම අතරම කියන්න සන්තෝෂයි මේ වෙනකොට දැන් මේ වර්ෂය ගත්තොත් අපි මේ මැයි මාසයකට අපේ විභාගෙ තියෙනවා. මේ වෙනකොට මම කිව්වා වගේ දැනට ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයකට අපි ජාතික හැඳුනුම්පත හෝ අපි දැනට මම ඒකට විශේෂයෙන්ම කියන්නම් තොරතුරු තහවුරු කිරීමේ ලිපියක් අපි නිකුත් කරලා තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ වර්ෂයේ ලොකු ගැටලු ඇති නොවේ කියලා. හැබැයි ඒ වුණත් මම මේ වෙලාවේ විශේෂයෙන්ම කියනවා ඒ විදුහල්පතිවරුන්ට පරිවිනාධිපතිවරුන්ට විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගට මුහුණ දීමට සිටින දරුවන්ගේ දෙමව්පියන්ට මේක අවසාන මොහොත වෙනකන් ඉන්න එපා. ඒක ඇත්තටම දරුවට විභාගයේ පෙනී සිටින දරුවට අනවශ්‍ය පීඩනයක්. ඉතින් ඒක දැන් තවත් මේ පොඩි සති දෙකක් තුනක් වගේ කාලයක් තියෙන නිසා ඔබ මේ වෙනකොටත් ඇත්තටම ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් පත්‍රයක් කරලා නැත්නම් කරුණා කරලා එක්කෝ කොළඹ පිහිටි බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට නැත්නම් පළාත් කාර්යාලයට නැත්නම් අපේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපේ කාර්යාලයක් පිහිටුවලා තියෙනවා. ඒක අපි නිලධාරීන් ස්ථානගත කරලා තියෙනවා. ඔව් ප්‍රධාන දත්ත පද්ධතිය එක්කලා අපි උඹ සම්බන්ධ කරලා තියෙනවා. ඔබ ලබා දෙන ඉල්ලුම් පත්‍රය එවෙලෙම ඇත්තටම අපිට පුළුවන් සිස්ටම් එකට දාලා ප්‍රධාන කාර්යාලයෙන් ජාතික හැඳුනුම්පතට දාලා කටයුතු කරන්න. ඒක නිසා විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා මේ වෙනකොටත් වහාම තව එක දවසක්වත් පරක්කු වෙන්න එපා. අපි ඒ සඳහා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්න. විශේෂයෙන් මම කියන්න ඕනේ තව එකක් අපි ඇත්තට මේ පළවෙනි අවස්ථාවේ ජාතික හැඳුනුම්පත දෙන නිසා අපි විවිධ පසුගිය අවුරුදු වල ලදපු අත්දැකීම තමයි මේ අපි ඔබ අතට භාවිතා කරන නම ඔබගේ උප්පැන්නේ සහතිකයේ තියෙන නම ඊළඟට ඔබ ඇත්තටම අපි ජාතික හැඳුනුම්පත සඳහන් කරන නම අතර විවිධත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් නමුත් කෙනෙක්ගේ පෞද්ගලික තොරතුරු කියන්නේ අනිත් අයට වැදගත් නැති වුණාට මට මගේ තොරතුරු වැදගත්. ඉතින් ඒක නිසා අපි හැම විටම උත්සාහ කරනවා ඔබට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා හැබැයි නිත්‍යානුකූලව ඔබට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා ජාතික හැඳුනුම්පත දෙන්න. ඉතින් මෙන්න මේ අතර ගැටීමක් තියෙන නිසා අපි පසුගිය වකවානුවල තුළ තීරණය කරා විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත අර ඔරිජිනල් කාඩ් එක නිකුත් කරන්න ඉස්සෙල්ලා ඔබට ඒ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඔබට කන්ෆර්මේෂන් ලෙටර් එකක් දෙනවා කියලා. ඒක තමයි අපි ඇත්තටම පළවෙනි කොටම මේ ශිශු දරුවන්ට දුව දරුවන්ට නිකුත් කරන්නේ. හැබැයි මේක දුන්නා කියලා ජාතික හැඳුනුම්පත එනකන් ඔබගේ අනිත් අවශ්‍යතා කරගැනීමේ බාධාවක් නැහැ. අපි ඒ සම්බන්ධව ආගම නිගමන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සමග පාලක ජනරාල් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සමග ඒ වගේමයි තව අපි ඒ විශේෂ බැංකුවලට ඒ කටයුතු සඳහා මේ ලිපිය විශේෂ විභාග කටයුතු අනිත් එක විභාග සියලුම විභාග කටයුතු සඳහා මේ ලිපිය බාර ගන්න ලෙස ඒ අදාළ නිලධාරීන්ට අපි දන්වලා තියෙනවා. ඒක නිසා මේක අපි ඒ කන්ෆර්මේෂන් ලෙටර් එක ලැබුණා නම් ඒක ඔබට විභාගයට වාඩි වීම සඳහා හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා ඒක අපි දැන් අපි අර ක්‍රමානුකූලව ජාතික හැඳුනුම්පත් නිකුත් කරමින් යනවා ඒ ලිපි නිකුත් කරපු අයට. හරි ජීවිතයට වැදගත් හැඳුනුම්පත ගැන අපි අද දවසේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මැතිතුමන් එක කතා කරේ. අපි හිතනවා මේ විනාඩි කිහිපය ඔබට හුඟක් ජීවිතයට වැදගත් වෙන්නේ නැති කියලා. හේතුව තමයි මේ හැඳුනුම්පත නිසා ඔබට වෙන අපහසුතාවයන් ටික මගහරවා ගන්න මේ උපදෙස් හරියට පිළිපැද්දොත් ඔබට පුළුවන්. එහෙමනම් අපි මේ වගේ වැදගත් කතාවක් අරගෙන නැවත පිනිවෙනෙන් හම්බ වෙමු. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා කොමසාරි ජෙනරාල්තුමනි ඔබතුමන්ට මේ කාර්යබහුල වෙලාවක කියන්නේ හැඳුනුම්පත් දහස් ගණනක් නිකුත් කරන වෙලාවක මෙතනට ඇවිල්ලා අපේ දරුවන් අපේ දෙමාපියන් අපේ ජනතාව දැනුවත් කිරීමට එක්වීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි පිනිවෙනෙන් නැවත මේ වගේ කතාවකින් හම්බ වෙමු. පිරිවිය